किसी स्टूडेंट नाम එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ attendance mark කරන්නේ fees mark කරන්නේ ඒ student number එකට. right? හරි. එහෙනම් teacher ID තියෙනවා. අපි හිතමු T name කියලා ලියන්න teacher ගේ නම. හරි. මෙන්න මෙච්චරයි තොරතුරු අපි දාලා තියෙන්නේ. right. එතකොට මේකේ 1 to 1 කියන එකේ අදහස මේකයි. මම මුලින්ම කරන්නේ 1 to 1. මම කිව්වනේ කලින් කිව්වනේ 1 to 1 කියලා මම මෙතන ලියලා නැහැ 1 to 1. හරි. I'm talking about the 1 to 1 relationship. 1 to 1 ඒක සම්බන්ධතාව ඒක දැන් මේකේ නියම අදහස මොකක්ද කියන එක තමයි මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ one class has one teacher. එක පන්තියක ඉන්නේ එක ටීචර් කෙනයි. පන්ති භාර ටීචර්ස්ලා එක්කෙනයි ඉන්නේ. ඒක ලියන්නේ කොහොමද? හරි one class has one teacher. මෙතනින් ලියනවා ඒක. ඊළඟට one teacher is assigned for one class. එක ටීචර් කෙනෙක්ව පත් කරන්නේ එක පන්තියකට විතරයි. හරි. එතකොට අපි මේක ටේබල්ස් වලට යනකොට අහගන්න දැන් ක්ලාස් කියන ටේබල් එක වගුව. ටේබල් කියන්නේ වගුව. ඒවා තමයි data තියෙන්නේ. ඒතර මේ ක්ලාස් කියන ටේබල් එක හැදෙන්නේ කොහොමද? class number, student name, මෙතන මම ලියුවේ මොකද්ද? number of students. හරි. number of student. හරි. ඊළඟට මම ලියනවා මෙතනදී ඉනවා මට right teacher ID ඔන්න බලන්නකෝ ඔන්න අපි එක ක්ලාස් එකක් ගත්තා 11B මේ පන්ති 40ක් ඉන්නවා teacher ID එක 210 ඒ කියන්නේ 210 කියන ටීචර් තමයි මේ පන්ති ඉන්නේ ඔහොම නේද ටේබල් එකේ ඉන්නේ මේක තමයි වගුව හරි මේකෙන් තමයි හරියටම අඳුරගන්න රෙකෝඩ් එක බෑනේ 40 ළමයි 40ක් ඉන්න පන්ති බාර ටීචර් එන්න දැන් ප්‍රින්සිපල් කියලා අර ළමයි 40ක් ඉන්න පන්ති ඉන්න ටීචර් එන්න ගියා ඉතින් ළමයි 40ක් ඉන්න පන්ති දෙක තුනක් තියෙන්න පුළුවන් හරි එතකොට මේකේ අඳුර ගන්න තියෙන ක්‍රමය තමයි ක්ලාස් නම්බර් එක ඒ වගේම තව පන්තියක් තියෙනවා 12A කියලා පන්ති 35ක් ඉන්නවා මේ ඉන්නේ ටීචර් ගේ නම්බර් ওই විදිහට නේද එන්නේ මේ ටේබල් එක කොහොමයි එන්නේ this is the way we store the data actually data is stored in tables වගුවල තමයි data තියෙන්නේ එතකොට in order to represent this table we are writing something called relational schema සම්බන්ධක පරිපාටිය කියලා එකක් ලියනවා. ඒ ලියන්නේ මේ ටේබල් එක පෙන්නන්න. එතනදී මෙහෙම විස්තර දාන්න ඕනේ නැහැ. ඕක ලියන ක්‍රමය තමයි class කියලා ඔහොම ලියලා you open brackets then you write the attributes. Attributes ටික ඔහොම ලියනවා. number of students. Right? number of students. Right? ඊළඟට ඔන්නෝම ලියනවා මේකට කියන්නේ රිලේෂනල් ස්කීමාස් කියලා. හරි? සම්බන්ධක පරිපාටි ලියනවා කියලා ලියනවා. හරි? ඒකට මේ ටේබල් එකම තමයි වෙ තියෙන්නේ. ටේබල් එකේ ලොජිකල් view එකක්. හරි? ඔන්න වගේ ලියනවා. හරි. එහෙනම් මට කියන්න we have to create another table to keep the data regarding teacher. teacher ගේ data තියාගන්න අපි තව ටේබල් එකක් ලියනවා. මොකක්ද ඒක? ඒක මම ලියන්නම් teacher කියලා. ඒ ටේබල් එකේ ඒ වගුවේ teacher. What are the data here? TID, teacher ID තියෙනවා. ඊට පස්සේ අපි ගත්තේ නම විතරයිනේ. හරි. name. හරි. අහගන්නකො ප්‍රශ්නේ. මම මේ විස්තර කරගෙන ගිය relationships නේ. You know this is one to one relationship. Now what is mean by one to one? What is the benefit of knowing this one as one to one? මේක one to one කියලා දැනගැනීමේ ඇති වාසිය මොකද්ද? නැත්නම් තේරුම මොකද්ද? ඒ තමයි you can keep the teacher ID as the foreign key here. මෙතන ආගන්තුක යතුරු ලෙස teacher ID තියන්න පුළුවන් because one class has one teacher. එක පන්තියක එක teacher කෙනෙක් විතරයි ඉන්නේ. ඒ නිසා foreign key එකක් විදියට ඒ table එකේ teacher ID එක මෙතනට දානවා. ඒ වගේම as well as you can keep the class number in the teacher table. Teacher table එකේ teacher table for keep the data regarding teacher hal but in that table we can keep the class number also why because one teacher assigned for one class එක teacher කෙනෙක් එක පන්තියකට අනියුක්ත කරනවා ඒක නිසා පුළුවන්කම තියෙනවා class number එක මෙතනින් දාන්න අපි දන්න teacher කෙනෙක් ඉන්නවා 213 number එක teacher ගේ නම නිමල් ඒ teacher තමයි 12C පන්ති ඉන්නේ ඉතින් ඕක තමයි කියන්නේ හරි එතකොට මේකට තමයි foreign key කියන්නේ what is the foreign key ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද ඒක අර YouTube එකේ ටික තියෙනවා foreign key is a primary key of another table වෙනත් වගුවක ප්‍රාථමික යතුරක්
වෙනත් වගෝග ප්‍රාථමික යතුරක් කියන අදහස තමයි තියෙන්නේ. Foreign key is used to link the tables. Actually tables are linked by using foreign keys. මේ foreign key සම්බන්ධයෙන් තමයි table සම්බන්ධ කරන්නේ. අපිට දැනගන්න ඕන මේ අහන්නකෝ මේක link කරනවා කියන්නේ මේකයි. දැන් teachersලා පන්ති වලට දැම්මා. ඒක තමයි relationship එක. ඒ relationship එකකින් හින්දා හැදෙන data එකක් මම කියන්නම්. මට දැනගන්න ඕන හරි 12C පන්තියේ teacher ගේ නම මොකක්ද කියලා. ඒක කොහොමද දැනගන්නේ 12C නේ පන්තිය. මෙන්න 12C එක. ඒතර 12C එකේ අපිට දැනගන්න ඕන ටීචර් ගේ නම. මේක අපි කෙලින්ම මෙතනට අරන් ගියා. මෙතන තියෙනවා ටීචර් නේම් එක. අපිට දැනගන්න ඕන 45 ස්ටුඩන්ට්ස් ලාට වඩා වැඩියෙන් ඉන්න පන්ති වල ටීචර්ස් ලාගේ නම් ටික ප්‍රින්සිපල්ට ඕන වෙනවා. මේ ප්‍රශ්නේදී මේ කොයිඩ් ප්‍රශ්නේදී 1 meter distance එක තියාගන්න. හරි. ඒතර more than 45 students ඉන්න class තියෙනවා නම් ඒ classes වල ටීචර්ස් ලාට එන්න කියන්න කියලා ප්‍රින්සිපල් මීටින් එකක් කෝල් කරනවා. කොහොම ටක් ගාලා සිස්ටම් එකෙන් දෙනවා report එක. මෙන්න ටීචර්ස් ලගේ නම් ටික මේගොල්ලන්ගේ පන්ති වල තමයි more than 45 students ලා ඉන්නේ කියලා. හරි? ඒක ගන්නෙ කොහොමද? මෙතන බලනවා number of 45 මේ මෙතන number of students more than 45 ඉන්න අයගේ class numbers අරගන්නවා. නෑ ඒගොල්ලන්ගේ අපි ගන්නවා teacher ID එක ගන්නවා. teacher ID එක අරගෙන teacher ID එකෙන් කෙලින්ම අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා teacher ගේ data ගන්න. මෙතන name තියෙනවා. ඕන්න මෙතන අපි phone number එක දාලා නෑ. ඒකක් තියෙනවා. ඒතර කෙලින්ම පුළුවන් report එක system එකෙන් අරගෙන office එකේ ඉන්න ක්ලාක් කෙනෙක් අර ටීචර්ස්ලාට කෝල් කරනවා ප්‍රින්සිපල් මීටින් එකක් දැන් කෝල් කරන්න යන්නේ එහෙනම් මේකට එන්න මේ වෙලාවට කියලා. හරි? හරි. එතකොට ඒ කියන්නේ අර රිලේෂන්ෂිප් එක නිසා හැදෙන්නේ. This is the one to one relationship. ඕක අයිඩියා එක ඔය අයිඩියා එක හරියටම එනවා මම ඊළඟට one to many එකක් ලියනවා. එතකොට අපි බලමු 1 to 1 එකේ 1 to many එකේ වෙනස. හරි. ඒ නිසා ඔයාලට ඉස්සෙල්ලාම මේ රූපය අඳ ගන්න. ඊට පස්සේ මට රිලේෂන්ෂිප් එකක් කියන්න තියෙනවා. ඔයා මේ now these are ER diagrams. මේ ER diagram එක ටියුට් එකේ අඳ ගන්න. 1 to 1 relationship කියන තැනින් මේ ER diagram එක මෙන්න මේ කොටස හරි මේ ටික අඳ ගන්න තියෙනවා. ඔයගලන්ට මේ කොලයක් කියවනවා ඒකේ ඔයගොල්ලෝ ඉන්න පිළිවෙලට ස්ටුඩන්ට් නම්බර් එක දාගෙන යන්න තියෙන. ඒ කියන්නේ දැන් හොඳට අහගන්න මේකේ හරි මේක ඔය කට්ටිය ලියලා ඉවරනාට පස්සේ අතනින් පොඩ්ඩක් තියන්නකෝ අපි අතන්ට පාස් කරන්න පිටිපස්සට ඊට පස්සේ ඔයගොල්ලෝ සෙට් එක ලියන්න. හරි ඊට පස්සේ අර අයියා මෙහාට පාස් කරાવી එල්ල මේ right මොකද මේකේ පිළිවෙලට ලියවෙන්න ඕන. මොකද මෙතන දැන් ඕගොල්ලෝ මේ මොහොතේ මේ සීට් නම්බර්ස් වල නෙවෙයි ඉන්නේ. දැන් රිවිෂන් එකට ආපුවාට මතක ඇති අපි එතන සීට් නම්බර් එක දැම්මේ. දැන් මේකේ අපි ඊට වඩා වැඩියෙන් මෙතන අරන් තියෙන නිසා, ඒ කියන්නේ වෙනස් විදියකට අරන් තියෙන නිසා
සීට් නම්බර්ස් වලම තියලා නැහැනේ. ඩිස්ටන්ස් එක අපි තියලානේ වාඩි කරලා තියෙන්නේ. ඒක නිසා මේ ඕගලන් ඒ ඉන්න තැන කියන්නේ ඉන්න පිළිවෙලට ස්ටුඩන්ට් නම්බර් එක. මෙතන බාකෝඩ් නම්බර් කියලා තියෙනවා. ඒක තමයි ස්ටුඩන්ට් නම්බර් එක වෙන්නේ. ඒක ලියන්න. හරි. එතන මේ පැත්ත එකෙන් පටන් අරගෙන 240 වෙනකම් යනවා මේකේ. ඒ විදිහට මේ නම්බර දිගටම තියෙන මේ කොමන් කොලයක් මේක. ඒ නිසා ඕගොල්ලන් ඒ ආපු ඉන්න පිළිවෙලට ලියාගෙන යන්න. හරි. ඒ කියන්නේ ඒ සීට් එකේම දැන් මෙතන මේ එක්කෙනෙක් ලිව්වහම ඔයා අනිත් එක්කෙනාට දෙන්න. ඒ සීට් එක කම්ප්ලීට් වුණාට ඩෙස්ක් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඊළඟ ඩෙස්ක් එකට යන්න. හරි. මොකද ඒ ඕගොල්ලෝ හිටිය පිළිවෙල තමයි මෙතනදී ඕන වෙන්නේ. හරි. ඔතනින් ඔයා නවත්ත ගන්න උතන. හරි. ඕකේ පුරෝගණිය. රයිට් ඔතනින් පොඩ්ඩක් ලියන්න තියෙනවා ඕගොල්ලන්ට රයිට් ඕගොල්ලන්ගේ දැන් ඔය ඩෙස්ක් වල තියෙන නම්බර්ස් කියා කරන්න එපා ඔය එකේ ඉඳන් ලියාගෙන එකේ ඉඳන් ඔහම ලියාගෙන රයිට් මෙතනින් ලියන්න අපි මෙහෙම ලියමු one teacher is assigned for one class only one teacher is English වලින් ලියාගන්න one teacher is assigned for one class only one teacher is assigned for only one class ne one teacher is assigned for only one class ඊළඟ අනිත් පැත්තට ලියන්න ඒකෙම අනිත් පැත්තට ලියවෙන්නේ කොහොමද one class has one teacher කියලා ලියන්න one class has one teacher that is the relationship එක ගුරුවරයෙක් එක පන්තියකට පමණක් අනුයුක්ත කරයි එක ගුරුවරයෙක් එක පන්තියකට පමණක් අනුයුක්ත කරයි ඊළඟට එක පන්තියක එක ගුරුවරයෙක් පමණක් සිටී. එක පන්තියක එක ගුරුවරයෙක් පමණක් සිටී. හරි? එක පන්තියක එක ගුරුවරයෙක් පමණක් සිටී. හරි. දැන් මෙහෙමයි. ඕකට ටිකක් ඇඩ්වාන්ස් විදියට common definition එකක් තියෙනවා. දැන් ඒකේ අදහස් වෙන්නේ මෙහෙමයි. ඒකේ අදහස් වෙන්නේ දැන් මේ ඉන්ස්ටන්ස් මේ එන්ටිටි එකක් භූතාර්ථයක් මම ඒක අන්තිමට කියන්නේ නැත්නම් මේකත් එක්ක පැටලෙයි. දැන් කෙනෙක් කියයි 1 to 1 කියන එක අපි ඩිෆයින් කරනකොට මෙහෙම උදාහරණයක නම් දාලා ලියන එක හරියද? ඒක ගැටලුවක් නෑ. නමුත් ඒක සිටුේෂන්ලි වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මේකට රිලේටඩ් විදිහටයි ඒක කිව්වේ. නමුත් මම common definition එකක් අන්තිමට දෙන්නම් 1 to 1 එකට. හරි ඒකම හදා ගන්න පුළුවන් 1 to many many to many එකට. හරි ඒක අපි පහුවෙලා ගමු. හරි එහෙනම් මේක ඕකේනේ. දැන් මේක හරියටම අයිඩියා එක එන්නේ මේ ගැන අපි 1 to many එකට ගියාට පස්සේ. හරි 1 to many එකට මම ගන්නවා student ওই විදිහටමයි. අර වගේම class student දැන් class teacher නේ 1 to 1. හරි what about this? class මෙතනින් ගන්නවා class is an entity මේක data source එකක් you know one class has many students මම මෙතන has කියලා ගන්නම් city සිංහලෙන් ලියන city කියලා ලියන්න පුළුවන් එක පන්තියක සිසුන් බහුල වශයෙන් සිටි එතකොට මෙතනට student හරි එතකොට one class has many students many කියන්න අපි m දානවා one student is assigned for one class only එක ළමයෙකුට හම්බ වෙන්නේ එක පන්තියයි එක ළමයෙක්ව අනුයුක්ත කරන්නේ assign කරන්නේ එක class එකකට නේද ඒ ළමයාව අපි දාලා තියෙන්නේ 13C class එකට ඉන්ටර්වල් එකේ මු වැඩියෙන් ඉන්නේ 13B එකේ ඒක වෙනම කතාවක් හැබැයි එක පන්තියකට විතරයි දාලා තියෙන්නේ හරි එතකොට one student is assigned for one class only this is called one to many එහෙනම් මේ රූපය අද ගන්න what are the attributes අපි attributes කීපයක් දාමු class number උපලක්ෂණ අර විදිහටම ඕනනම් number of students මගමුකොනේ මේ පන්තියේ ඉන්න ළමයි ගණන students ලගේ පැත්තෙන් attributes දෙකක් විතර කියමු එතන දෙකක් ලියුවාම student number කියලා ගමු එක්කෝ student number that is the primary key and student name st name එතනේ තව ඉතින් address අරවා මේවා මහා ගොඩක් තියෙනවා හරි එහෙනම් ඔක ඉස්සෙල්ලා අඳ ගන්නකො
right ඔතන ඊට පස්සේ ලියා ගන්න ඕගොල්ලෝ අර now you have to write the relationship සමහරලාට ඇවිල්ලා තියෙනවා relationship එක ලියන්න කියලා මුලින් තමයි ගොඩක් ආවේ relationship එකක් ලියන්න කිව්වොත් how do you write this relationship මේ සම්බන්ධතාවය ලියන්නේ කොහොමද මතක් කරන්න one class has many students ලියන්න one class has many students එක පන්තියක සිසුන් බහුල වශයෙන් සිටි එක පන්තියක සිසුන් බහුල වශයෙන් සිටි ඊළඟට මම කිව්වා නේද one class has many students එක පන්තියක සිසුන් බහුල වශයෙන් සිටි ඊළඟට one student is assigned for one class one student is assigned for one class එක සිසුවෙකු එක පන්තියකට පමණක් අනුයුක්ත කරයි one student is assigned for one class only one class one student is assigned for only one class එක සිසුවෙකු එක පන්තියකට පමණක් අනුයුක්ත කරයි හරි this is called one to many දැන් මේකට තමයි ඒක බහු සම්බන්ධතාවය කියලා කියන්නේ එතකොට මේක one to many වීමේ ඇති වැඩේ මොකක්ද මේ බලන්න ඒ තමයි now what are the attributes regarding the class සම්බන්ධයෙන් attributes තමයි class number that is the primary key number of students okay student ගත්තාම what are the attributes student number and student name එච්චරයි අපි ලියලා තියෙන්නේ නේද හරි now due to this relationship we have to generate the information දැන් මේ සම්බන්ධතාවය නිසා information ඇති වෙනවා මොනවද information අපිට දැනගන්න ඕන 12B class එකේ ඉන්න ළමයින්ගේ list එකක් අන්න ඒකයි අපිට මේ රිලේෂන්ෂිප් එක නිසා තමයි එහෙම එකක් ගත්තේ නැත්තම් ළමයි ඉස්කෝලේ ඉන්නව ළමයි පන්තිවල පන්ති තියෙනවා හැබැයි තවම ළමයින් පන්ති වලට දාලා නැහැ එතකොට ළමයින්ව තවම පන්ති වලට assign කරලා නැත්තම් අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද නැත්තම් can we generate the information or can we generate a report of students those who are in 12B 12B වල ඉන්න ළමයින්ගේ report එකක් ගන්න පුළුවන්ද නෑ එහෙම එකක් නෑ තාම එහෙම report එකක් හැබැයි දැන් එහෙම report එකක් තියෙනවා ඒ තියෙන්නේ මොකක් හේතුවක් උඩද ළමයින්ව පන්ති වලට assign කරලා තියෙන නිසායි එහෙම report එකක් තියෙන්නේ ඒ හින්දා due to this relationship we have to generate the information in order to get the information we have to link these tables ඒ information ගන්නයි table link කරන්න වෙන්නේ අපි දැන් එහෙනම් මේක link කරන්න ඕනේ link කරන්නේ common fields වලින් පොදු ක්ෂේත්‍ර වලින් ඒ කියන්නේ foreign keys primary key foreign key relationship එකකින් තමයි link කරන්න පුළුවන් වෙන්නේ හරි මේ බලන්න දැන් අපිට student එකට එන්න student number student name you know one student is assigned for one class එක student කෙනෙක්ව assign කරන්න එක පන්තියකටයි ඒ නිසා අපි මෙතනින් class number එක දානවා foreign key එකක් විදියට ඊළඟට මට කියන්න you know one class has many students can we put the student number here as a foreign key මෙතන අපිට පුළුවන් the student number එක දාන්න foreign key එකක් විදියට ඇයි බැරි ඇයි පන්තියේ ළමයි නැද්ද පන්තියේ ළමයි ඉන්නවා අවුල තමයි ළමයි ගොඩක් ඉන්නවා පන්තියේ ඒතකොට කාගේ නම්බර එක දාන්නද මට කියන්න 13C class එක number of students 30 13C class එක මෙතන 30 now what is the student number ඉතින් student number එකට ඉතින් මොනවා කියන්නේ ළමයි 30ක් ඉන්නවා ළමයි 30 student numbers දාන්න එක රෙකෝඩ් එක එහෙනම් ඉතින් මොනිටර් එකේ number එක දාන්න ඕනේ ඉතින් එහෙම නෑ student number කියලා නෙමෙයි දාන්නේ එහෙනම් monitor number කියලා දාන්නේ එහෙම ගන්න එහෙමනම් දාන්න ඕන ලීඩ් හරි මොකක් හරි දාන්න ඕනේ ඒක වෙන කතාවක් නේද හරි එහෙනම් දැන් ඔයාලට පේනවද we can't put the student number here because one class has many students ඔන්න one to one එකයි one to many එකයි වෙනස one to one කියන්නේ මෙයාගේ primary key මෙයාගේ foreign key කරලා දාන්න පුළුවන් මෙයාගේ primary key මෙයාගේ foreign key කරන්න පුළුවන් one to many කියන්නේ මෙතන one class has since one class has many students we can't put the student number that is why we must know whether this relationship is one to one or one to many අන්න ඒකයි one to many කියලා දැනගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ හරිද right එහෙනම් මේක ලියා ගන්න වඩා හොඳයි ඕගොල්ලෝ ස්ටුඩන්ට් නම්බර් ලියලා මේක කපලා දාන්න මේක මෙතනට දාන්න බෑ කියලා
මේ අපි ER diagram කොටසට එන්නේ. ඇත්තටම මේ දැන් science image එකේ පන්තියේදී නම් අපි අර online කරපු classes ටිකෙන් මේ ටික ඔක්කොම ඉවර කරලා database වල ER diagrams හොඳ questions දෙකක් අපි කළා. ඒකේ යාළුවෝ ඉන්නවා නම් අහන්න. ඒ questions දෙකම අපි හැමෝම මේ පන්තියට සම්බන්ධ කර ගන්නවා. මොකද ඒ ප්‍රශ්න දෙකේදී හොඳට ER diagrams ගැන හොඳ idea එකක් එනවා. හරි? ඒගොල්ලන්ට අතන ලබන සතියේ දැන් හෙට මේ අනිද්දා ක්ලාස් එකේ PHP කරන්නේ. දැන් ඕගොල්ලන්ට එතන පොඩ්ඩක් පහුණාට අපි එකකින් එතනට එමු. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ කාලය තමයි ගැටලුව තියෙන්නේ එක්සෑම් හරියටම තියෙන දවස තීරණයක් නෑ. අපි පුළුවන් වේගෙන් කරගෙන යමු. හරි. එහෙනම් ඊළඟට එනවා many to many relationship එක. many to many relationship බහු සම්බන්ධතාව. හරි ඊළඟට යන්නේ බහු සම්බන්ධතාව. හරි මෙතන තියෙන්නේ ගන්න මේකට මම ගන්නවා subject සහ student. subject එතකොට විෂය another entity is student. දැන් මේක ඉස්කෝලේ එක තියෙන entities දෙකක් සිසුවා. අපි දන්නවා subjects are followed by students. විෂයන් සිසුන් විසින් හදාරනු ලබනවා. ඒ වගේම student follows subjects. සිසුන් විෂයන් හදාරයි. ඒ අදහස එන විදිහට follows කියලා මම මෙතනට දාන්න. සිංහලෙන් ලියන කෙනෙක් හදාරයි කියලා ලියන්න පුළුවන්. subject ID එකක් අපිට ගන්න පුළුවන්. sub number sub ID වගේ එකක්. හරි මේ පැත්තට ගන්නවා sub name subject name එක ගන්න පුළුවන්. හරි ඒ පේලිය ඉවරනාට පස්සේ අර කොලේ මෙහෙට දෙන්න. ඒ හැම පේලියක් ඉවර කරලම එවන්න. හොඳයි මේ ඉස්සරහට ඔතන ඉඳන් මෙහෙට එවන්නකො. ඔතන ඉඳන් ඕගොල්ලන්ට අස්සම් කරලා ඉස්සරහට ගේන්න කියලා කියන්නේ. මේ මැදින් පස්සේ ඔයා මෙතනට ගෙනලා දෙන්න. හරි ඊළඟට මෙතන student number student name විතරක් ගන්නම් අපි ඉක්මනට මේක කරගෙන යමු. හරි. අහගන්න තව සිද්ධියක් මේකේ තියෙනවා. දැන් මට කියන්න one subject is followed by many students. එක විෂයක් ළමයි ගොඩක් හදාරනවානේ. ඒතර මේ පැත්ත many. ඒ වගේම one student follows many subjects. දැන් ඕගොල්ලෝ subjects තුනක් follow කරනවා. ඒතර මේ පැත්තත් many. many to many. ඒ බහු සම්බන්ධතා. මෙතන many to many කියන්න n තමයි පාවිච්චි කරන්නේ. m දාන්න එපා. m අකුරයි n අකුරයි දාන්න. කැමති පැත්තට m අකුර අනිත් පැත්තට n. ඒතර මේ දෙකෙන්ම many කියන අදහස තියෙනවා. ඒතර මේකේ තව සිද්ධියක් අපිට මතක් වෙනවා. Due to this relationship we can generate another data, another attribute. මේ relationship එක නිසා අලුත් attribute එකක් හැදෙනවා. මොකක්ද දන්නවද ඒ? මේ ළමයි සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන නිසා මාක්ස් හැදෙනවා. හොඳට අහගන්න. මේක හැමදාම ළමයි අහන ප්‍රශ්නයක්. මාක්ස් ලකුණු. මාක්ස් මතක තියාගන්න. If you consider the marks we have to keep in the database. ළමයා ගත්ත ලකුණු අපි තුම අවසාන පේපර් එකට කියලා අවසාන පේපර් එකට ගත්ත ලකුණු අපි database එකේ තියාගන්නවා. ඉස්කෝලේ database එක තියාගන්න ඕන කියලා හිතන ඕන නැත්තම් මේකට ගන්න ඕනේ නැහැ. ER diagram එකේ attributes කියන්නේ database එක save කරන ඒවා. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මම මෙහෙම කිව්වොත් marks not belongs to the subjects. subjects වලට marks අයිති නැහැ. එහෙනම් මේ පැත්තට ගන්න නැහැ. marks not belongs to the subject there. marks not belongs to the subject. marks not belongs to the student. marks ළමයට අයිති නැහැ. ළමයා නෝ මට අයිති නැත්නම් වෙන කාටද අයිති? මං ගත්ත ලකුණු. හරි? හොඳට තේරුම් ගන්න. marks කියන්නේ මේකයි. මේ database now you have to see this in database point of view. database පැත්තෙන් මේක දකින්න ඕනේ. හරිද? marks කියන එක ගත්තාම marks කියන්නේ student අයිති එකක් නෙවෙයි. student ගෙදරින් marks අරන් ආවේ නෑ. student ගෙදරින් අරන් ආවේ student number, address එක, date of birth ඒවා තමයි මිනිහා ගෙදරින් අරන් එන්නේ. ඉස්කෝලේට ආපු ගමන් ඉස්කෝලෙන් දුන්න ස්ටුඩන්ට් නම්බර් එක මේක ඔයාගේ කියලා ඒක එයාගේ තමයි වෙන කාගේවත් නෙවෙයි. හරිද? එතකොට මිනිහා ඉස්කෝලේට ආවිලා සබ්ජෙක්ට්ස් ෆලෝ කරනවා. ෆලෝ කරන නිසා තමයි මාක්ස් හැදෙන්නේ. දැන් ඉස්කෝලේට ආව ඉස්කෝලේ ආවිලා පළවෙනි ටර්ම් එකේ මේ සෙල්ලම් කර කර ඉන්නවා සබ්ජෙක්ට්ස් වලට දාලත් නැහැ උගන්වන්නෙත් නැහැ. මාක්ස් කොහොමද? මාක්ස් නැහැ.
ඉතින් මාක්ස් එන්නේ සබ්ජෙක්ට් එක ෆලෝ කරන්නේ මේ. ෆලෝ කරලා එක්සෑම් එකේදී මාක්ස් එන්නේ. හොඳට හිතර ගන්න මාක්ස් කියන්නේ ළමයට අයිති එකකුත් නෙවෙයි සබ්ජෙක්ට් එකට අයිති එකක් නෑ. marks is generated due to the student follow subjects. ළමයා සබ්ජෙක්ට් එකක් ෆලෝ කරපු නිසා විතරයි මාක්ස් ඇති උනේ. so marks should goes to the relationship. මේවට තමයි කියන්නේ descriptive attributes කියලා. විස්තරාත්මක උපලක්ෂණ කියන්නේ ඒක. ඒ ගැන අපිට වෙනම කටයුතු කරන්න වෙනවා. දැන් අපි ඊළඟට අපි යමු අපි database පැත්තට. ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න. ඊට පස්සේ relationship එක ලියන්න තියෙනවා ඉක්මනින්. අපි මේ විදිහට මේ ආරම්භය ගන්නවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් සැලසුම් කරනවා මේ වේගය වැඩි කරගන්න ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ හැම දෙයක් වෙනුවෙන්ම තමයි මේ WhatsApp groups තියෙන්නේ. අපිට ඉදිරියේදී සමහර පාඩම් කොටසක් මට YouTube එකට දාන්න පුළුවන්. YouTube එකට වැඩි දාන්නේ නැහැ. මොකද සමහර පාඩම් එහෙම general public එකට දෙන්නේ නැහැ. ඒක නිසා ඒවා යම් ආකාරයකින් කොහොමද කරන්න කියන එක ඒකේ බලනවා. සමහර විට ඊට වඩා ඕගලන්ට දැන් WhatsApp වලින් වගේ වන්න පුළුවන් සමහර කොටසක් තිබුණොත් ඒවා මම ඩිසයිඩ් කරලා එවනවා මිස මට කෝල් කර කර ඉල්ලන්න එපා. අන්න අර මං අර පාඩමට හිටියේ නෑ ඒකේ මොන හරි තියෙන එකක් මට දාන්නකෝ. එහෙම දාන්නේ නෑ. හරි. ඒක නිසා ඒවා මේ කොමන්ලි තීරණය කරන ඒවා තමයි දාන්න. දැන් උදාහරණයකට රිවිෂන් එකේ ඕගලන්ට රිවිෂන් සෙකන්ඩ් පේපර් එක මම දැම්මනේ ෆස්ට් පේපර් එක දාන්නේ නෑ සොෆ්ට් කොපි එක. ඉතින් ඒ විදිහට තියෙනවා. ඒ යම් කාරණා උඩ ඒවා බලලා ඒවා දාන්න වෙනවා. හරි. ඉතින් ඒවා ඒ වෙලාවට ඩිසයිඩ් කරලා ඒ දේවල් මේ පුළුවන් ඒවා තමයි soft copies විදිහට දෙන දේවල් තමයි WhatsApp වලට සම්බන්ධ කරන්නේ. right එහෙනම් අපි මේක ඉක්මනින් අද ගන්න. ඊට පස්සේ අපි relationship එක ලියමු. ඊළඟට අපි බලමු කොහොමද මේක table level එකේදී data level එකේදී handle වෙන්නේ. then we are going to write the relational schema. සම්බන්ධක පරිපාටියෙන් ලියන්න යනවා ඊළඟට. එතකොට ඔයගලන්ට හරියටම අදහස් වෙනවා what is actually mean by many to many. බහු සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියන එක ගැන අයිඩියා එක හරියටම එනවා. හරිනේ. එහෙනම් ලියන්න one subject is followed by many students. One subject is followed by many students. එක විෂයක් සිසුන් බහුල වශයෙන් හදාරනු ලබයි. එක විෂයක් සිසුන් බහුල වශයෙන් හදාරනු ලබයි. One subject is followed by many students. ඊට පස්සේ ලියන්න one student follows many subjects. එහෙම ලියමු. One student follows many subjects. එක සිසුවෙක් විෂයන් කීපයක් හදාරයි. එක සිසුවෙක් විෂයන් කීපයක් හදාරයි. හරි. ඒ නිසා අපි table level එකට යනවා. බලන්න subject විෂය what are the attributes? Sub id, subject id, that is the primary key. Subject name, විෂයේ නම. හරි. ඊළඟට අපි ගන්නවා student සිසුවා